ठीक है हिंदी හොඳයි ළමයි එතකොට අපි කතා කරේ අනුප්‍රාප්තික සැලැස්ම ආයතනයේ රැකියා බෑර්තුවක් ඇති වූ විට කවරෙකු ලවා එම බෑර්තුව පුරවන්නේද යන්න දැක්වෙන ලේඛනය තමයි අපි කියන්නේ අනුප්‍රාප්තික සැලැස්මක් කියලා සටහනක් දාගමු. එතකොට අනුප්‍රාප්තික සැලැස්ම කියන්නේ මොකක්ද කියලා ආයතනයේ රැකියා බෑර්තුවක් ඇති වූ විට ආයතනයේ රැකියා බෑර්තුවක් ඇති වූ විට ආයතනයේ රැකියා බෑර්තුවක් ඇති වූ විට කවරෙකු ලවා එම බෑර්තුව පුරවන්නේද යන්න දැක්වෙන ලේඛනය වේ. කවරෙකු ලවා එම බෑර්තුව පුරවන්නේද යන්න දැක්වෙන ලේඛනය වේ. කවරෙකු ලවා එම බෑර්තුව පුරවන්නේද යන්න දැක්වෙන ලේඛනය වේ. ලිපේ තියලා ගන්න. රැකියා බෑර්තුවක් ඇති වූ විට කවරෙකු ලවා එම බෑර්තුව පුරවන්නේද යන්න දැක්වෙන ලේඛනය වේ. එතකොට අපි ඔය කතා කරේ අභ්‍යන්තර වශයෙන් සේවකයෝ සොයාගන්න පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම ආයතනයේ ඇතුලේ රැකියා සම්බන්ධ දැන්වීම් පළ කරලා ආයතනයේ ඇතුලේ ඉන්න සේවකයන් මගින් ආයතනයේ ඇතුලේ තියෙන පරිගණක ජාලය මගින් අපි කියනවා ඉන්ට්‍රානෙට් එක අභ්‍යන්තර ජාල මගින් කුසලතා ඉන්වෙන්ටරිය මගින් නේද මේ වගේම අනුප්‍රාප්තික සැලැස්ම මගින් අපිට අභ්‍යන්තර වශයෙන් සේවකින් සොයා ගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ මේ අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රමවල තියෙන වාසි හා අවාසි මොනවද කියලා මේ අභ්‍යන්තර ආකර්ෂණයේ තියෙන ලියාගමු ප්‍රශ්නයක් අපි මෙන්න මෙහෙම අභ්‍යන්තර සේවක ආකර්ෂණයේ ඇති වාසි 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 එතකොට දැන් අභ්‍යන්තරයෙන් සේවකින් සොයා ගැනීමෙන් වෙන්නේ රැකියා පුරප්පාඩු සඳහා මේ ආයතනයේ ඇතුලේ ඉන්න සේවකයින්ට තමයි අවස්ථාව හම්බෙන්නේ. එතකොට දැන් බාහිර වශයෙන් සේවකයෝ බඳවා ගත්තොත් ඇතුලේ ඉන්න සේවකයන්ට තියෙන chance එක නැතුව යනවා. ඒ නිසා සේවකයෝ කැමති නැහැ Tamanට chance එකක් නොදී නේද ආයතනයට මහන්සි වෙලා සමහරකට අවුරුදු 10 15 වැඩ කරලා නේද යම් කිසි තනතුරක් ඇති වුණාම ඒක ආයතනයේ කෙනෙකුට දෙන්න නැතුව ඒකට පිටින් කෙනෙක් ගත්තොත් ආයතනයේ ඇතුලේ ඉන්න සේවකයෝ කලකිරෙන්න පුළුවන්. එතකොට මේ අභ්‍යන්තර ආකර්ෂණයේ තියෙන වාසියක් තමයි ඇතුලේ යට chance එක හම්බ වෙනවා. එතකොට ආයතනයේ තුල සිටින සේවකයින් අභිප්‍රේරණය වෙනවා මේක නිසා. ඇයි ඔක්කොම බලන්නේ හොඳට වැඩ කළා නේද ඇතිවන ඉහළ පුරප්පාඩුව සඳහා Tamanට ඒ තැනට යන්න. එතකොට ආයතනයේ තුල සිටින සේවකයින් අභිප්‍රේරණය වීම එක වාසියක්. ඇතුලේ යට chance එක දෙනකොට ඇතුලේ අය තෘප්තිමත් වෙනවා පෙළඹෙනවා ඒ පුරප්පාඩු වලට යන්න වැඩ කරනවා. ඒක එක වාසියක් තමයි ආයතනයේ තුල සිටින සේවකයින් අභිප්‍රේරණය වීම. ආයතනයේ තුල සිටින සේවකයින් අභිප්‍රේරණය වීම. ආයතන තුල සිටින සේවකයින් අභිප්‍රේරණය වීම. ඒ වගේම දෙවැනි වාසිය විදියට ආයතනයේ ඇතුලේ ඉන්න සේවකයින්ට අවස්ථාව දෙනකොට
ආයතනයේ ඇතුලේ ගැටුම් අඩු වෙලා පාලක පක්ෂය සහ සේවක පක්ෂය අතර තියෙන මේ හොඳ සම්බන්ධතාවයක් ආයතනය තුළ ඇති වෙනවා. සේවකයෝ තෘප්තිමත් නිසා අපි කියනවා මනා ශ්‍රමික සම්බන්ධතාවයක් ඇතිවීම. මනා ශ්‍රමික සම්බන්ධතාවයක් ඇතිවීම. මේ ගැටුම් අඩුයි හොඳ අවබෝධයෙන් මේ පාලක සහ සේවක පක්ෂය අතර සම්බන්ධතාව ගොඩනගාගෙන පහළ අයට අවස්ථාව දීලා ව්‍යාපාරයේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරනකොට මනා ශ්‍රමික සම්බන්ධතාවයක් ආයතනය ඇතුලේ ගොඩනගෙනවා. මනා ශ්‍රමික සම්බන්ධතාවයක් ඇතිවීම. මනා ශ්‍රමික සම්බන්ධතාවයක් ඇතිවීම. මනා ශ්‍රමික සම්බන්ධතාවයක් ඇතිවීම. තුන්වෙනි කාරණාව විදියට අපිට පෙන්නලා දෙන්න පුළුවන් අභ්‍යන්තරයෙන් සේවකෙන් බදවා ගැනීමේ තියෙන වාසියක් විදියට ආකර්ෂණය හා තාම අපි කතා කරේ නෑ තෝරා ගැනීම. ආකර්ෂණය හා තෝරා ගැනීම සඳහා ආකර්ෂණය හා තෝරා ගැනීම සඳහා වන පිරිවැය අවම කරගත හැකි වීම. ආකර්ෂණය හා තෝරා ගැනීම සඳහා වන පිරිවැය අවම කරගත හැකි වීම. ආකර්ෂණය හා තෝරා ගැනීම සඳහා වන පිරිවැය අවම කරගත හැකි වීම. කියන්නේ පිටතින් නෙමෙයිනේ සේවකයෝ අද්දවගන්නේ. ඇතුලෙන් තමයි සේවකයෝ අද්දවගෙන සුදුසු අයව යෝග්‍ය වේතනින් තෝරගත්ත මේ සඳහා වන පිරිවැය අවම කරගන්න පුළුවන්. ආකර්ෂණය හා තෝරා ගැනීම සඳහා වන පිරිවැය අවම කරගත හැකි වීම. ආකර්ෂණය හා තෝරා ගැනීම සඳහා වන පිරිවැය අවම කරගත හැකි වීම. එතන අපි බාහිරින් සේවකයෝ ආකර්ෂණය කරගන්න කියම තෝරා ගන්න ගියාම ඒ සඳහා යම් පිරිවැයක් අපිට යන්න පුළුවන්. නමුත් මේකෙදී ඒක අඩු කරගන්න පුළුවන්. ඒ වගේම හතරවෙනි කාරණාව විදිහට ආයතනය තුල අවස්ථාව තියෙනකොට සේවකයෝ ආයතනෙන් එළියට යන්නේ නැහැ. නේ? ආයතනය තුල අවස්ථාව නැත්තම් අවස්ථාව තියෙන ඉහළට යන අවස්ථාව තියෙන ආයතනවලට සේවකයෝ ඇදිලා යනවා. නමුත් ආයතනය තුල සේවකයන්ට අවස්ථාව දෙනවා නම් ඉහළට යන්න අපිට හොඳ සේවකයෝ ආයතනය තුලේ තියාගන්න පුළුවන්. එහෙම නොවුනොත් හොඳ සේවකයෝ වෙන ආයතන වලට ඇදී යන්න පුළුවන්. එතකොට යෝග්‍ය සේවකයි ආයතනය තුල රඳවා ගත හැකි වීම. ඉදිරියට යන අවස්ථාව හම්බෙන්න නිසා යෝග්‍ය සේවකයන් ආයතනය අතහැරලා යන්නේ. යෝග්‍ය සේවකයන් ආයතනය තුල රඳවා ගත හැකි වීම. ඇතුලේ තියාගන්න පුළුවන් අවස්ථාව ඇතුලෙන් හම්බෙන්න නිසා. යෝග්‍ය සේවකයන් ආයතනය තුල රඳවා ගත හැකි වීම. මේ වගේම ආකර්ෂණය අපි තාම කතා කර ආකර්ෂණය නෙමෙයි අනුස්ථාපනය. අනුස්ථාපනය සඳහා ගතවන කාලය අවම වීම. අනුස්ථාපනය සඳහා ගතවන කාලය අවම වීම. තාම අපි කතා කරේ නැහැ. තාම අපි කතා කරන්නේ හතරවෙනි මානව සම්පත් කළමනාකරන කාර්යය. එතකොට ආකර්ෂණයට පස්සේ අපි කතා කරනවා තෝරා ගැනීම, ඊට පස්සේ බදවා ගැනීම නේ? ආකර්ෂණයට පස්සේ දැන් කතා කරන්නේ ආකර්ෂණය, ඊට පස්සේ අපි කතා කරනවා තෝරා ගැනීම, ඊට පස්සේ අපි කතා කරනවා බදවා ගැනීම, ඊට පස්සේ තමයි අපිට කතා කරන්න වෙන්නේ බදවා ගැනීමෙන් පස්සේ තමයි
අනුස්ථාපනය. ඒ කියන්නේ ආකර්ෂණය 4, තෝරා ගැනීම 5, බදවා ගැනීම 6, 7 තමයි අනුස්ථාපනයේ විදිහට අපි කතා කරන්නේ. එතකොට බල අදහසක් දුන්නොත් අනුස්ථාපනය කියලා කියන්නේ අදාළ සේවකයාව ආයතනයට සහ වැඩ පරිසරයට හුරු කරන එක. ඒ කියන්නේ දැන් අපි බාහිරින් ගත්තොත් එයා ආයතනයේට හුරු නෑ. ආයතනය අඳුරන්නේ නැහැ. ගබඩාව දන්නේ නැහැ. ගිලුම් කරන කටයුතු කරන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. මේ ඔෆිස් එක අඳුරන්නේ නැහැ. ඉහළ නිලධාරීන් අඳුරන්නේ නැහැ. සමසේවකයෝ අඳුරන්නේ නැහැ. පහළ සේවකයෝ අඳුරන්නේ නැහැ. ආයතනයේ සංස්කෘතිය දන්නේ නැහැ. නේ ඒක නිසා බාහිරින් සේවකයන් ගත්තම අනුස්ථාපනය සඳහා ගතවන කාලය වැඩි. නමුත් අභ්‍යන්තරයෙන් ගත්තම එයා හොඳට ආයතනයේ ඉහළ සේවකයෝ ආයතනයේ සංස්කෘතිය මේ ආයතනයේ තුල සියලු දේ දන්නවා. ඒතකොට අනුස්ථාපනය සඳහා එයාව ආයතනයට අනුස්ථාපනයෙන් කරන්නේ සේවකයව හුරු කරන එක ආයතනයට. එතකොට අභ්‍යන්තරයෙන් ගත්තම හුරු කරන්න දෙයක් නැහැ. හොඳට කැම්බිලා ඉන්නේ ආයතනය ගැන හොඳටම දන්නවා. අනුස්ථාපනය සඳහා ගතවන කාලය අවම වීම අභ්‍යන්තරින් සේවකයන් පදවා ගැනීමේ වාසිය. ඒ වගේම තව වාසියක් තමයි ආයතනය තුල සේවකයන්ට අවස්ථාවක් තියෙනකොට ආයතනය තුල සිටින සේවකයන්ගේ කැපවීම හා උනන්දුව වැඩි වීම. ආයතනය තුල සිටින සේවකයන්ගේ කැපවීම හා උනන්දුව වැඩි වීම. ආයතනය තුල සිටින සේවකයන්ගේ කැපවීම හා උනන්දුව වැඩි වීම. ආයතනය තුල සිටින සේවකයන්ගේ කැපවීම හා උනන්දුව වැඩි වීම. කැපවීම හා උනන්දුව වැඩි වීම. ආයතනය තුල සිටින සේවකයන්ගේ කැපවීම හා උනන්දුව වැඩි වීම. මේ හරහා ඒගොල්ලෝ අභිප්‍රේරණය වෙන්න පුළුවන්. ඔය අභ්‍යන්තර සේවක ආකර්ෂණයේ තියෙන වාසි විදියට අපිට පෙන්ලා දෙන්න පුළුවන්. අභ්‍යන්තර සේවක ආකර්ෂණයේ වාසි. ආයතන තුල සිටින සේවකයන්ගේ කැපවීම හා උනන්දුව වැඩි වීම. හොඳයි අපි ඊට පස්සේ සාකච්ඡා කරමු අභ්‍යන්තර සේවක ආකර්ෂණයේ ඇති අවාසි. අභ්‍යන්තර සේවක ආකර්ෂණයේ තියෙන අවාසි මොනවාද කියලා. අභ්‍යන්තර සේවක ආකර්ෂණයේ ඇති අවාසි. අභ්‍යන්තර සේවක ආකර්ෂණයේ තියෙන එක අවාසියක් තමයි අපි කියන්නේ මේ නව අදහස් ආයතනයේ තුලට ගලාගෙන එන්නේ නැහැ. පරණ කට්ටියම තමයි ඉන්නේ. එතකොට නව දැනුම කුසලතා සහ ආකල්ප ව්‍යාපාරයේ තුලට ගලා නොයේම අපිට අවාසියක් විදිහට දෙන්නන්න පුළුවන්. නව දැනුම කුසලතා හා ආකල්ප ව්‍යාපාරයේ තුලට ගලා නොයේම. එතකොට බාහිර ආකර්ෂණය අපි දන්නවා ඒක වාසියක් නේද? නව දැනුම සහිත පුද්ගලයන් ආයතනයේට අද්දව ගන්න පුළුවන් බාහිර ආකර්ෂණය. නමුත් අභ්‍යන්තර ආකර්ෂණයෙන් පරණ කට්ටියම තමයි ආයතනය තුල එන්නේ. ඒතර අලුත් අදහස් ආයතනයට එන්නේ නැහැ. එතකොට වාසියක් අවාසියක් තමයි අභ්‍යන්තර ආකර්ෂණයේ නව දැනුම කුසලතා ආකල්ප ව්‍යාපාරයේ තුලට ගලා නොයේම. නව දැනුම කුසලතා හා ආකල්ප ව්‍යාපාරයේ තුලට ගලා නොයේම. ව්‍යාපාරයේ තුලට ගලා නොයේම. ව්‍යාපාරයේ තුලට ගලා නොයේම. ව්‍යාපාරයේ තුලට ගලා නොයේම. නව දැනුම කුසලතා සහ ආකල්ප ව්‍යාපාරයේ තුලට ගලා නොයේම. එතකොට තියෙන අවාසියක් තමයි ව්‍යාපාර සංවිධානය යල්
පැනීමකට ලක්විය හැකි වීම. ව්‍යාපාර සංවිධානය යල් පැනීමකට ලක්විය හැකි වීම. මේ පරණ දේම තමයි සිද්ධ වෙන්නේ එතකොට. එතකොට ඒ පරණ දේවල් යල් පයින්නවා වැඩක් නැහැ. ව්‍යාපාර සංවිධානය ඒ නව ඒවා එන්නේ නැහැ. නව අදහස් එන්නේ. ව්‍යාපාර සංවිධානය යල් පැනීමකට ලක්විය හැකි වීම. අපි බාහිර ආකර්ෂණයේ වාසියක් විදිහට මේක අනිත් පැත්ත කතා කරනවා නව අදහස් තියෙන පුද්ගලයෝ ආයතනට එකතු වෙනවා. එතකොට යල්පනින්නේ ව්‍යාපාරයේ බාහිර ආකර්ෂණයෙන් නව අදහස් එක්කලා ව්‍යාපාරයේ නවීකරණය වෙනවා. මේ බාහිර ආකර්ෂණේ මේ දෙක අවාසි වුණාට ඒ දෙක බාහිර ආකර්ෂණේ වාසියක් විදිහට අපිට පෙන්ලා දෙන්න පුළුවන්. අභ්‍යන්තර ආකර්ෂණයේදී අවාසියක්. නව දැනුම වෙන්නේ ව්‍යාපාරය යල්පයින්නවා. මේ පරණ විදිහටම තමයි වැඩේ සිද්ධ වෙන්නේ. ව්‍යාපාර සංවිධානය යල්පැනීමකට ලක්විය හැකි වීම. දෙක. තුන්වෙනි එක තමයි මේකේ තියෙන අවාසියක් නේද? රැකියා බැරිතුවක් ඇති වුණාම ඒ සඳහා අභ්‍යන්තරයෙන් අවස්ථාව දෙන්නේ. එතකොට අර පහළ ඉන්න සේවකයෝ ඒ තනතුරට පොර කනවා. ඒතකොට සේවකයින් අතර අනවශ්‍ය තරගයක් ඇතිවීම. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ගුටි බැට හුවමාරු ඇති වෙන්නත් පුළුවන්. අවශ්‍ය කෙනාට දෙන්න නැතුව වෙන කෙනෙකුට ඒ තනතුර දුන්නොත් එහෙම ලොකු ප්‍රශ්නයක් ආයතනය ඇතුලේ ඇති වෙනවා. ඒක නිසා සේවකයින් අතර අනවශ්‍ය තරගයක් ඇති වෙනවා. මේක නිසා අදාළ නේද ඉහළ තනතුරකට යන්න පහළ අය අතර සේවකයින් අතර අනවශ්‍ය තරගයක් ඇතිවීම. ඒචර හොඳ දෙයක් නෙමෙයි. සේවකයින් අතර අනවශ්‍ය තරගයක් ඇතිවීම. පොර කනව තනතුර ගන්න. සේවකයින් අතර අනවශ්‍ය තරගයක් ඇතිවීම. ඒකත් අභ්‍යන්තර ආකර්ෂණයේ තියෙන අවාසියක් විදිහට අපිට පෙන්නලා දෙන්න පුළුවන්. ඒ වගේම හතරවෙනි අවාසිය විදිහට අපිට පෙන්නලා දෙන්න පුළුවන් දෙයක් තමයි මේ යෝග්‍යම සේවකයින් බදවා ගැනීමට තිබූ අවස්ථාව නැත්නම් යෝග්‍යතම සේවකින් බදවා ගැනීමට තිබූ අවකාශය අහිමි වීම. යෝග්‍යතම සේවකින් බදවා ගැනීමට තිබූ අවකාශය අහිමි වීම. යෝග්‍යතම සේවකයින් බදවා ගැනීමට තිබූ අවකාශය අහිමි වීම. යෝග්‍යතම සේවකයින් බදවා ගැනීමට තිබූ අවකාශය අහිමි වීම. යෝග්‍යතම සේවකයින් බදවා ගැනීමට තිබූ අවකාශය අහිමි වීම. ඇයි අපි එහෙම කියන්නේ? යෝග්‍යම සේවකයින් බදවා ගැනීමට තිබූ අවකාශය අහිමි වීම කියලා. ඒකට හේතුව තමයි දැන් අපි අවස්ථාව දෙන්නේ ආයතනයේ ඇතුළ ඉන්න සීමිත පිරිසකගෙන් ඇතිවන පුරප්පාඩුව පුරවන්න අවස්ථාව දෙන්නේ. හැබැයි අපි යම්කිසි පුරප්පාඩුවක් ඇති වුණාම බාහිරින් ආකර්ෂණය කරගන්න තීරණය කරොත් එහෙම නේද? අපි යම්කිසි මාධ්‍ය දැන්වීමක් කළ කරොත් පුවත්පතක හෝ රූපවාහිනියක විශාල පිරිසක් අපිට ආකර්ෂණය කරගන්න පුළුවන් වෙනවා. මේ සමහරක් යට 4500ක් එන්න පුළුවන් අපි දාපු බාහිර ආකර්ෂණ දැන්වීම බලලා 4500ක් ආවයින් පස්සේ අපිට 4500ක් ඉඳින්නේ නැහැ සමහරකට ව්‍යාපාරය ඇතුළේ එච්චර ගොඩකින් නෙමෙයි තෝරගන්න වෙන්නේ. නමුත් බාහිර ආකර්ෂණයේදී විශාල පිරිසක් අතුරින් අපිට යෝග්‍යම සේවකයෙක් තෝරගන්න අවස්ථාව හම්බ වෙනවා. එතකොට මේකේ දැන් වාසි තුනක් කියලා ඉවරයි මම බාහිර ආකර්ෂණයේ තියෙන. මේ තුන නෙමෙයි අතරම හතරක් විතර කියලා ඉවරයි. විශාල පිරිසක් ආකර්ෂණය කරගන්න පුළුවන් බාහිර ආකර්ෂණයේ තියෙන වාසිය. ඒ වගේම ඒ විශාල පිරිස අතරින් යෝග්‍යතම සේවකින් බදවා ගැනීමේ හැකියාව අදාළ තනතුරු සඳහා ව්‍යාපාරයට ලැබෙනවා. ඒක බාහිර ආකර්ෂණයේ තියෙන වාසිය.
හැබැයි මේකේ තියෙන අවාසියක් ඒතකොට සීමිත පිරිසක් අතුරෙන් තමයි කෙනෙක්ව තෝරගන්න වෙන්නේ. එතකොට හොඳම කෙනෙක්ව තෝරගන්න තිබිච්ච යෝග්‍යම සේවකින් බදවා ගැනීමට තිබූ අවකාශය අහිමි වෙනවා අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රමය නිසා. ඊට වඩා හොඳ අය ඉන්න තිබ්බ සමහරකට එළියේ නමුත් ඇතුලේ ඉන්න අයගෙන් හොඳම කෙනාව ගන්නේ. එතකොට ඊට වඩා හොඳ කෙනෙක් එළියේ ඉන්න තිබුණා. අපිට ඕනේ හැකියාව සහ ධනාත්මක ආකල්ප වලින් යුතු සුපිරි සේවකෙක් නේ ආයතන. එතකොට ඊට වඩා හොඳයි එළියේ ඉන්න පුළුවන් තම තේදී අපි ඇතුලෙන් ගන්නවා. ඒතර යෝග්‍යම සේවකින් බදවා ගැනීමට තිබූ අවකාශය අහිමි වෙනවා ව්‍යාපාරයට. පස්වෙනි අවාසිය අපි කතා කරොත් සේවකයින් පුහුණු කිරීම සඳහා යම් පිරිවැයක් දැරීමට සිදුවීම. හැබැයි අපි බාහිරින් ගත්තා නම් පුහුණු වෙච්ච කෙනෙක්ම ඒ තනතුර සඳහා ගන්න තිබුණා. ඒකත් අපිට බාහිර ආකර්ෂණයේ වාසියක් විදිහට ලියන්න පුළුවන්. පුහුණු සේවකීන් බදවාගත හැකි වීමෙන් පුහුණුව හා සංවර්ධනය සඳහා වන පිරිවැය අවම කරගන්න පුළුවන්. නේ? පුහුණු සේවකයෙක්ම කෙලින්ම බදවා ගන්න පුළුවන් සමහර වෙලාවට. ඒක ඇතුලෙන් ගත්තොත් සමහරක් වෙලාවට ඉහළ තනතුර සඳහා යා තාම පුහුණු මදි. එතකොට පුහුණු කිරීම සඳහා යම් පිරිවැයක් දැරීමට සිදුවීමත් බාහිර අභ්‍යන්තර ආකර්ෂණයේ අවාසි විදියට අපිට ලියන්න පුළුවන්. පුහුණු සේවකින් පුහුණු කිරීම සඳහා යම් පිරිවැයක් දැරීමට සිදුවීම. සේවකින් පුහුණු කිරීම සඳහා යම් පිරිවැයක් දැරීමට සිදුවීම අභ්‍යන්තර ආකර්ෂණයේ අවාසියක් විදියට පෙන්නලා දෙන්න පුළුවන්. එතකොට අපි මේ සාකච්ඡා කරේ අභ්‍යන්තර ආකර්ෂණයේ තියෙන වාසි සහ අවාසි පිළිබඳව. ඒතර අමාරු නෙමෙයි මේකේ තියෙන ප්‍රශ්නේ. ඔය අමතක වෙන ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඉතින් ලේසි නැහැ. මතක තියාගන්න අමාරුත් නැහැ. නමුත් මිස් වෙනවා. ඒකයි ළමයිට තියෙන ගොඩක්ම ප්‍රශ්නේ. ලේසි උත්තර වුණාට ටිකක් මගහැරින සම්භාවිතාවය වැඩි. මතක් වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ ළමයින්ට ගොඩාරයක් තියෙනවා. හොඳයි. එතකොට අපි අභ්‍යන්තර ආකර්ෂණය කියන්නේ මොකක්ද? මේ ආයතනය තුලින් සේවකින් සොයා ගැනීම කියලා කිව්වා ආයතනයට අවශ්‍ය කරන. ඒ වගේම අභ්‍යන්තර ආකර්ෂණයේ තියෙන වාසි සහ අවාසි සාකච්ඡා කරා. අපි මෙතනින් කෙලින්ම යනවා බාහිර ආකර්ෂණ ක්‍රම කියලා ගන්න චුටි අනුමාත්‍රකාවක්. බාහිර ආකර්ෂණ ක්‍රම. ඒක හඳුනන. එතකොට ඒකේ වාසි අවාසිත් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. බාහිර ආකර්ෂණ ක්‍රම. බාහිර ආකර්ෂණ ක්‍රම. බාහිර ආකර්ෂණ ක්‍රම. එතකොට ව්‍යාපාරයට අවශ්‍ය සේවකයින් ව්‍යාපාරයට පිටතින් සොයා ගැනීම නැත්නම් බාහිරින් සොයා ගැනීම තමයි අපි කියන්නේ බාහිර ආකර්ෂණය කියලා කෙටි සටහනක් දාගමු. ව්‍යාපාරයට පිටතින් අවශ්‍ය සේවකින් සොයා ගැනීම. ව්‍යාපාරයට පිටතින් අවශ්‍ය සේවකයින් සොයා ගැනීම බාහිර ආකර්ෂණයයි. ව්‍යාපාරයට පිටතින් අවශ්‍ය සේවකින් සොයා ගැනීම බාහිර ආකර්ෂණයයි. අවශ්‍ය සේවකින් සොයා ගැනීම බාහිර ආකර්ෂණයයි. අවශ්‍ය සේවකින් සොයා ගැනීම බාහිර ආකර්ෂණයයි. බාහිර ආකර්ෂණයයි. බාහිර ආකර්ෂණයයි. ඒ අනුව බාහිර ආකර්ෂණය සඳහා යොදා ගන්නා ක්‍රම පහත දැක්වේ. ඒ අනුව බාහිර ආකර්ෂණය සඳහා යොදා ගන්නා ක්‍රම පහත දැක්වේ. බාහිර ආකර්ෂණය සඳහා යොදා ගන්නා ක්‍රම පහත දැක්වේ. මතක ඇති අභ්‍යන්තර ආකර්ෂණය සඳහා යොදා ගන්න ක්‍රම අපි පහක් සාකච්ඡා කරා.
නේද? දැන්වීම් පළ කිරීම අභ්‍යන්තර සේවකයින් මගින් අභ්‍යන්තර ජාල මගින් අනුප්‍රාප්තික සැලැස්ම ඒ වගේම කුසලතා ඉන්වෙන්ටරිය කියන අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රම පහක් ගැන කතා කරා. ඒ අනුව බාහිර ආකර්ෂණය සඳහා යොදා ගන්නා ක්‍රම. ඒතර මොනවාද ව්‍යාපාරය? බාහිර ආකර්ෂණය සඳහා යොදා ගන්න ක්‍රම ඉස්සෙල්ලා සාකච්ඡා කරලා අපි ඒකේ වාසිය අවාසි කතා කරමු. එතකොට බාහිර වශයෙන් සේවකින් සොයා ගන්න නැත්නම් ආයතන පිටතින් සේවකින් සොයා ගන්න ව්‍යාපාරයක් ක්‍රම කීපයක් පාවිච්චි කරනවා. එකක් තමයි මාධ්‍ය දැන්වීම මගින් ලියා ගන්න එක මාධ්‍ය දැන්වීම මගින් එක මාධ්‍ය දැන්වීම මගින් එනේ කවර හෝ මාධ්‍යයක අපිට දැන්වීමක් පළ කරන්න පුළුවන් මාධ්‍ය දැන්වීම මගින් වරහන් ඇතුලේ මුද්‍රිත විද්‍යුත් පත්‍රේ දාන්න පුළුවන් ටීවී එකේ දාන්න පුළුවන් නේද වරහන් ඇතුලේ මුද්‍රිත විද්‍යුත් මාධ්‍ය දැන්වීම පළ කිරීම පත්‍රේ හරි ටීවී එකේ හරි ඇඩ් එකක් දාන්න පුළුවන් ඒ වගේම දෙවෙනි ක්‍රමය වඩා හොඳ ක්‍රමයක් අන්තර්ජාලයේ රැකියා වෙබ් අඩවි මගින් 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 මේ ඕන තරම් හොයාගන්න පුළුවන්. දේශීය වශයෙන් හරි විදේශීය වශයෙන් හරි කොහොම හරි. අන්තර්ජාලයේ රැකියා වෙබ් අඩවි මගින් අන්තර්ජාලයේ රැකියා වෙබ් අඩවි මගින් ඒ වගේම රැකියා නියෝජිත ආයතන මගින් 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 ඒ වගේම රැකියා පොළවල් තියෙනවා රැකියා පොළ මගින් රැකියා පොළ මගින් රැකියා පොළ මගින් ජොබ් මාකට් එකකින් රැකියා පොළ මගින් රැකියා පොළ මගින් රැකියා පොළ මගින් උසස් අධ්‍යාපන ආයතන 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 මගින් වෘත්තීය 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 ආයතන මගින් ඒ වගේම තව එකක් වෘත්තීය සංගම් හා සමිති මගින් 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 ඒ විදිහට විශාල බාහිර ආකර්ෂණ ක්‍රම ප්‍රමාණයක් තියෙනවා වෘත්තීය සංගම් ඒ වගේම සමිති මගින් වෘත්තීය සංගම් ඒ වගේම සමිති මගින් එතකොට ඔය ලිව්වේ අපි බාහිර ආකර්ෂණ ක්‍රම වෘත්තීය සංගම් හා සමිති මගින් ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් බාහිර ආකර්ෂණයේ ඇති වාසි සහ අවාසි මොනවාද කියලා. අපි ප්‍රශ්නයක් ලියාගමු බාහිර ආකර්ෂණයේ ඇති වාසි
බාහිර ආකර්ෂණයේ ඇති වාසි මොනවාද කියලා. බාහිර ආකර්ෂණයේ වාසි මම බෝඩ් එක මකන්න නැතුව තිබ්බේ ඒකයි නේද අභ්‍යන්තර ආකර්ෂණයේ අවාසි පෙරලා බාහිර ආකර්ෂණයේ වාසි බවට හරව ගන්න පුළුවන් අපිට. බාහිර ආකර්ෂණයේ ඇති වාසි බාහිර ආකර්ෂණයේ ඇති වාසි වල එකක් අපිට ලියන්න පුළුවන් නව අදහස් ඇති පුද්ගලයන් ආයතනය වෙත අද්දවා ගත හැකි වීම. නව අදහස් ඇති පුද්ගලයන් ආයතනය වෙත අද්දවා ගත හැකි වීම එක. නව අදහස් ඇති පුද්ගලයන් ආයතනය වෙත අද්දවා ගත හැකි වීම. ඒතර අභ්‍යන්තර ආකර්ෂණයේ නව අදහස් බොහෝ විට සීමිතයි අඩුයි. නව අදහස් ඇති පුද්ගලයන් ආයතන වෙත අද්දවා ගත හැකි වීම. ඒතර අලුත් වෙනකොට ව්‍යාපාරය අලුත් වෙනවා. ව්‍යාපාරය නවීකරණය වීම. 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 ඒ වගේම තුන්වෙනි එක පේනවා ඇති මම හිතනවා මතක ඇති කියලා දැන් අභ්‍යන්තර ආකර්ෂණයේදී අපිට සීමිත පිරිසක් අතරින් තමයි ආයතන කරුව තෝරගන්න වෙන්නේ පුරපාඩු පුරවන්න. නමුත් බාහිර ආකර්ෂණයේදී විශාල පිරිසක් ආකර්ෂණය කරගත හැකි වීම. 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 විශාල පිරිසක් ආකර්ෂණය කරගන්න එක වාසි අපි ඒකේ හතරවෙනි වාසිය ලියනවා ඒකේ නේද? එතකොට විශාල පිරිසක් ආකර්ෂණය කරගන්න පුළුවන් වුණොත් එතනින් හොඳම කෙනාව අපිට තෝරගන්න පුළුවන්. එතකොට හතරවෙනි වාසිය තමයි යෝග්‍යතම සේවකයින් යෝග්‍යතම සේවකයින් තෝරාගත හැකි වීම. योग्यतम सेवकीන් තෝරාගත හැකි වීම. योग्यतम सेवकीන් තෝරාගත හැකි වීම. योग्यतम सेवकीන් තෝරාගත හැකි වීම. योग्यतම सेवकीන් තෝරාගත හැකි වීම. හොඳම කෙනෙක්ව ගන්න පුළුවන් නේද? අදාළ රැකියා පුරප්පාඩුව සඳහා योग्यतම सेवकीන් තෝරාගත හැකි වීම. ඒ වගේම පහත් අපිට මේකෙන්ම ගන්න පුළුවන් දැන් බාහිරින් අපිට ගන්නකොට ඒ තනතුර සඳහා එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්ම කෙලින්ම ගන්න පුළුවන්. ඒත් ඇතුලෙන් ගත්තොත් සමහර කරන පහල කෙනෙක් උඩට එනකොට එක්ස්පීරියන්ස් එක නැහැ අදාළ තනතුරේ. ඒතකොට සමහරට පුහුණු කරන්න වෙනවා. නමුත් අපි බාහිරින් ගන්නකොට කෙලින්ම ඒ තනතුර සඳහා පුහුණුවක් තියෙන කෙනෙක්ම ගන්න පුළුවන්. ඒක නිසා වාසියක් තමයි පුහුණු සේවකයින් සපයාගත හැකි වීමෙන් පුහුණුව හා සංවර්ධනය සඳහා වන පිරිමය අවම කරගන්න පුළුවන්. ලියන්න පුහුණු සේවකයින් බඳවා ගත හැකි වීමෙන් මේ පුහුණු සේවකයින් බඳවා ගත හැකි වීමෙන් 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 පුහුණුව හා සංවර්ධනය සඳහා වන පිරිමය අවම කරගත හැකි වීම. පුහුණු සේවකයින් බඳවා ගත හැකි වීමෙන් පුහුණුව හා සංවර්ධනය සඳහා වන පිරිවැය අවම කරගත හැකි වීම. පුහුණුව හා සංවර්ධනය සඳහා වන පිරිවැය අවම කරගත හැකි වීම. පුහුණුව හා සංවර්ධනය සඳහා වන පිරිවැය අවම කරගත හැකි වීම. පුහුණුව හා සංවර්ධනය සඳහා වන පිරිවැය අවම කරගත හැකි වීම. පුහුණුව හා සංවර්ධනය සඳහා වන පිරිවැය අවම කරගත හැකි වීම.
එතකොට අපි ඒ ලිව්වේ බාහිර ආකර්ෂණයේ වාසි. ඊට පස්සේ අපි කතා කරනවා බාහිර ආකර්ෂණයේ ඇති අවාසි මොනවාද කියලා. බාහිර ආකර්ෂණයේ ඇති අවාසි. ඒතර මතක ඇති අපි මේකේ වාසි කතා කරා අභ්‍යන්තර ආකර්ෂණයේ තියෙන අර සේවකය අභිප්‍රේරණය කරන්න පුළුවන්. මේ ආයතනයේ ඇතුළේ ඉන්න සේවකයෝ ඇතුළේ ඉන්න අයට අවස්ථාව දුන්නම අභිප්‍රේරණය වෙනවා. එතකොට මේකෙදී එහෙම වෙන්නේ නැහැ. බාහිරින් ගන්නකොට ව්‍යාපාරයේ තුල සිටින සේවකයන් අභිප්‍රේරණය වෙන්නේ නැහැ. නේද? ඒගොල්ලෝ කලකිරෙනවා. එතකොට මේකේ අවාසියක් විදිහට ලියන්න පුළුවන් බාහිර සේවකයන් බදවා ගැනීමේ ආයතනයේ තුල සිටින සේවකයන් අභිප්‍රේරණය කිරීමට බාධා ඇතිවීම. ආයතනයේ තුල සිටින සේවකයන් අභිප්‍රේරණයට බාධා වීම. ආයතනයේ තුල සිටින සේවකයන් අභිප්‍රේරණය වෙන්නේ නැහැ. එළියෙන් ගන්නකොට කලකිරලා දුක හිතෙනවා. ආයතනයේ තුල සිටින සේවකයන් අභිප්‍රේරණයට බාධා වීම. ආයතනයේ තුල සිටින සේවකයන් අභිප්‍රේරණයට බාධා වීම. ආයතනයේ තුල සිටින සේවකයන් අභිප්‍රේරණයට බාධා වීම. මේ වගේම දෙවැනි අවාසිය මේකේ අභ්‍යන්තර ආකර්ෂණයේ අපි දෙවැනියට තව අවාසියක් කිව්වා මනා ශ්‍රමික සම්බන්ධතාවයක් ඇති වෙනවා කියලා නේද? සේවකයෝ සහ පාලකයෝ අතර හොඳ සම්බන්ධතාවයක් ගොඩනගෙනවා. ඇතුළේ යට අවස්ථාව දුන්නම නේද? සේවකයෝ ඉහළ තනතුරුත් එක්කලා ගැටෙන්නේ නැහැ. ඒ ඇතුළේ යට හොඳට අවස්ථාව දෙන්න නිසා මනා සම්බන්ධතාවයක් ඇතුව ව්‍යාපාරය පවත්වාගෙන යන්න පුළුවන්. නමුත් ඇතුළේ අයට අවස්ථාව නොදී පිටායට අවස්ථාව දුන්නම සේවක සම්බන්ධතාවලට නේද? නැත්නම් සේවක සම්බන්ධතා පළුදිරට බාධා ඇති වෙන්න පුළුවන්. සේවක සම්බන්ධතා වලට බාධා ඇතිවීම. සේවක සම්බන්ධතා වලට මේ අයිතිකරුවෝ සේවකයෝ අතර මේ හිත හොඳ නැතුව යන්න පුළුවන් අවස්ථාව ඇතුළට දෙන්නේ නැති වුණොත්. සේවක සම්බන්ධතා වලට බාධා ඇතිවීම. හිතවල සෞතු වෙනවා. සේවක සම්බන්ධතා වලට බාධා ඇතිවීම. 3 සහ 4 මේකේ අපි කිව්වා ආකර්ෂණය කිරීම සඳහා ගතවන කාලය අඩුයි. නේද? සේවකයා ආයතනට හුරු කරන එකනේ ආකර්ෂණ නෙමෙයි අනුස්ථාපනය. නේ? අනුස්ථාපනය සඳහා ගතවන කාලය අඩුවීම කියලා අභ්‍යන්තර ආකර්ෂණයේ වාසියක් විදිහට අපි ලිව්වා. අනුස්ථාපනය කිව්වේ ආයතනයට වැඩ පරිසරයට හුරු කරන එක. එතකොට ඉන්න සේවකයෙක් හුරු කරන්න දෙන්නේ ආයතනට හුරුයි. නමුත් බාහිරින් සේවකෙන් බඳවා ගන්නකොට ඒ ආයතනට හුරු නැහැ. එතකොට අනුස්ථාපනය සඳහා ගතවන කාලය වැඩිවීම අනුස්ථාපනය සඳහා ගතවන කාලය වැඩිවීම ඒ වගේම ඒකෙම තව උත්තරයක් ලියන්න පුළුවන් අනුස්ථාපනය සඳහා වැයවන පිරිවැය වැඩිවීම. අනුස්ථාපනය සඳහා ගතවන කාලය වැඩිවීම අනුස්ථාපනය සඳහා වන පිරිවැය වැඩිවීම. අවාසි දෙකක් එතනින් ලියන්න පුළුවන්. අනුස්ථාපනය